සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිව්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට යෙදෙන මොහොතක් මේ කාල පරිච්ඡේදයේ බෞද්ධයින් හැටියට අපිට ඊටාම වැදගත් කාල පරිච්ඡේදයක් උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරන වඩාත් කුසල ධර්මයන්ගෙන් පෝෂණය වී තම ජීවිතය ගත කරන කාල පරිච්ඡේදයක් හැටියට අපට මෙම කාල පරිච්ඡේදය හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. පසුගිය වසරවලට වඩා මුළු ලෝකෙම වෙලාගෙන පවතින කොරෝනා වසංගත තත්ත්වයක් සමග ඔබට යම් ස්වයං ශික්ෂණයක් සහිතව මේ කාල පරිච්ඡේදය ගත කරන්නට සිද්ධ වෙනවා. නුවණැත්තා විපත්තිය සම්පත්තියක් කොට ගන්නවා. ඒ නිසා මේ පවතින විපත්තිය ඔබට එක අංශයකින් සම්පත්තියක් බවට පත් කර ගන්නට පුළුවන්කම අද දවසේදී තියෙනවා. ඒ සම්පත්තියක් බවට පත් කර ගන්නට පුළුවන්කම තියෙන්නේ මේ උතුම් කාල පරිච්ඡේදයේ ඇතැම් විට පසුගිය වසරවල අපි දැක්කා වෙසක් උත්සවය කියනකොට වෙසක් උත්සවය පිළිබඳව තිබුණේ වෙනම උත්සව ශ්‍රීයක් මිසක පුණ්‍යවන්ත කුසල ධර්මයන් කෙරෙහි නැඹුරු වන කාල පරිච්ඡේදයක් පිළිබඳව සංකල්පනාවක් නෙවෙයි. ආධ්‍යාත්මික ගවේෂණය පිළිබඳව මිනිස්සු කල්පනා කළේ ඊටාම සුළු මට්ටමකින්. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධිය සිහිපත් කළ යුතු කාලයක් වුණත් ඒ කාල පරිච්ඡේදයේ බොහෝ දෙනෙක් ප්‍රමාදීව තමයි ගත කළේ. අන්නේ ප්‍රමාදීව ගත කරපු කාලය අතහැරලා දාලා ටිකක් තමන් තුළ බුද්ධිමත් වන්නට නුවණ පවත්වන්නට අවශ්‍ය වටපිටාවක් සැකසෙන කාල පරිච්ඡේදයක් හැටියට විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය මේ කාලවකවානුව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට අවශ්‍ය වන්නේ නැහැ මේ වසරේදී අපිට වෙසක් උත්සවය කියන දේ සිත්සේ සමරන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා දෙයක්. මොකද මේ වසර තුල ඔබට පුළුවන් ඊටමත් අර්ථාන්විතව මේ කාල පරිච්ඡේදය ගත කරන්නට වෙන අවුරුදු වලට වඩා ඔබට කාය විවේකයේ සැලසී තිබෙනවා. ඒ වගේම ඔබට මානසික විවේකයේ සලසා ගැනීමයි ඔබ විසින් සිදු කරගත යුතු වෙන්නේ. ඒ නිසා මේ මානසික විවේකයේ සලසා ගැනීම පිළිබඳව ඔබ කල්පනාකාරී වෙන්න. ඔබ කොහොමද විවේකීව කාලය ගත කරන්නේ කියන එක කායික විවේකයට අමතරව මානසික විවේකයේ පිළිබඳවත් යම්කිසි අදහසක් ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. එතකොට පුළුවන්කම තියෙනවා ඔබේ මෙම ගත කරන කාලය
ප්‍රතිපත්තිමය පූජාවන්ගෙන් පූජා කරන කාලයක් බවට පත් කර ගන්නට. බොහෝ වෙලාවට බෞද්ධයෝ කල්පනා කරනවා අපිට වෙනද වගේ වන්දනාමාන කරගන්නට ගිහිල්ලා කුසල ධර්මයන් සම්පූර්ණ කරගන්නට අවකාශය නොලැබෙන කාලයක් නේද කියලා බෞද්ධයෝ බොහෝ කල්පනා කරනවා. නමුත් ඔබට පුළුවන් ආමිෂ පූජාවට වඩා අග්‍රගණ්‍ය පූජාවක් බවට පත් වෙන ප්‍රතිපත්ති පූජාව පිළිබඳව ඔබට පුළුවන් අවධානයක් යොමු කරන්නට. ඒ ප්‍රතිපත්ති පූජාව පිළිබඳව ඔබට පුළුවන් තේරුම් අරගෙන ප්‍රතිපත්තිමේ වශයෙන් මේ පුද පූජාවන් පවත්වන දේ ගැන ඔබේ නිවසට වෙලාම කටයුතු කරන්නට. ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධාදී උතුම් බුදු ගුණයන් සිහිපත් කරමින් ඒ උතුම් මාර්ගය බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ උතුම් මාර්ගය අනුගමනය කරන්නට ඔබට යම් උත්සාහයක් දරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහටයි මේ කාලය අප අර්ථාන්විත කරගත යුතු වෙන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා අකුසල ධර්මයන් ප්‍රහාණය කරගන්නටත් කුසල ධර්මයන් වැඩි දියුණු කිරීම පිළිබඳව ඔබේ මනස හොඳින් පරිභාවිත කරන්නට. එනිසා ඔබ මේ කාලය තුළ හොඳ චිත්ත භාවනාවක් කරන්න. දවසේ සුළු වේලාවක් හරි සුළු කාලයක් වෙන් කරගෙන ඒ වේලාව තුළ බුදු ගුණ ටිකක් Tamanගේ හිතට නැගෙන්නට ඉඩ සලස්වන්න. බුදු ගුණ ටිකක් සිහිපත් කරන්න. ඒක මහා මේ ව්‍යසනයන්ගෙන් මිදීමටත් ඔබට මහා චිත්ත ශක්තියක් සපයාවි. ඒ වගේම මුළු ලෝකයටම මෛත්‍රී චේතනාව පතුරවා හරින්න. මෛත්‍රිය කියන දේ ඊටාම ආනිසංසදායක දෙයක්. එනිසා මෛත්‍රිය කියන දේ දියුණු කරන්න ටික වෙලාවක් ගන්න. ඒ වගේම ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව මෙනෙහි කරලා ඔබ කරාත් මරණය කියන ධර්මය ඕනම වෙලාවක පැමිණෙන්නට පුළුවන් කියලා ජීවිතයේ නිස්සාරත්වයේ තේරුම් අරගෙන ජීවිතයේ ඔබ උපයාගෙන තියෙන සාර ධර්ම මොනවද කියන එක. ජීවිතයේ ඔබ වැඩි දියුණු කරගෙන තියෙන ගුණාංග මොනවද? ඔබට සතුටු විය හැකි දේවල් මොනවද කියන එක පිළිබඳවත් ටිකක් මෙනෙහි කරන්නට ඉඩ ප්‍රස්තාවක් සලසා ගන්න. එතකොට ඒක ඔබේ මුළු සමස්ත ජීවිතේම යහපත්ව පවත්වා ගන්නට හේතුවක් බවට පත් වේවි. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ අපිට ඊටාම වැදගත් කාරණා කිහිපයක් අපි සාකච්ඡා කරමින් ආවේ. ඒ ගිරිමානන්ද සූත්‍රයට අදාළ ධර්ම කාරණාවන්. ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගිරිමානන්ද භික්ෂුන් වහන්සේ ස්වාමීන් වහන්සේ අසනීප තත්ත්වයෙන් පසු වෙනවායයි කියලා දැනුවත් කළ වෙලාවේදී ඒ ගිරිමානන්ද තෙරුන් වහන්සේට කියන්නට කියලා මේ දස සංඥාවන් පිළිබඳව ආනන්ද තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ දස සංඥාවන් අහගෙන ගිහිල්ලායි ගිරිමානන්ද හාමුදුරුවන්ට නැවත ප්‍රකාශ කළේ. අන්නේ දස සංඥාවන්ගේ අනිච්ච සංඥාව පිළිබඳව අපි දීර්ඝව කතා කළා. අපි කතා කරමින් පැවතියේ අනත්ත් සංඥාව පිළිබඳව. ඒ කියන්නේ අනාත්ම ධර්මයන් පිළිබඳව අපි මානසිකාරය පවත්වන්නේ කොහොමද කියන එක. ඉතින් අනාත්ම ධර්ම පිළිබඳව අපි මානසිකාරය පවත්වන විදිහ පිළිබඳව කල්පනා කරනකොට අපි දැක්ක ආකාර දෙකකින් අපිට පුළුවන් මේ මානසිකාරය පවත්වන්නට කියලා. ඒ දෙආකාරය පිළිබඳව අපි එතනදී ආවර්ජනා කරගත්තොත් අවශ්‍ය පවත්ත සලක්කනා වශයෙන් තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. චක්කුම්න වසෝ ලබ්ධති කියලා මේ ඇස තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපය තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ ඇහැ රූපාදී ධර්මයෝ තමන්ට අවශ්‍ය තරම් කාලයක් ඉදිරියට පවත්වාගෙන යනවා කියන දේ කරන්නට පුළුවන් කමක් නැති බව අපි සාකච්ඡා කළා. එතකොට අන්නේ වශයෙහි ලැබෙන්නේ නැහැ කියන දේ පිළිබඳව වගේම අපිට පුළුවන්කම තියෙනවා තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් සංස්කාර ධර්මයන්ගේ තියෙන තුච්ඡ ස්වභාවය පිළිබඳව සංස්කාර ධර්මයන්ගේ පවත්නා පහත් ලක්ෂණය පිළිබඳව
මානසිකාරයේ පැවැත්වීමක් කරන්නට තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන්. එතකොට සංස්කාර ධර්මයන්ගේ ඇති පහත් ලක්ෂණය පිළිබඳව අපි මානසිකාරය කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ සංස්කාර ධර්මයක් පිළිබඳව අපි මොනතරම් වටිනකමක් ලෝකයේ තුල පිරිනමනවාද. ආත්ම සංඥාවත් එක්ක සංස්කාරයකට අප පිරිනමන වටිනකම ඊටමත් ඉහළයිනේ. දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන අපි ජීවිතේක ඇසුරු කරන ඊටම වටිනා දේවල් මේ දේවල්. ඒකට අපි මහා හරයක් කියලා හිතාගෙන ඉන්න අපේ ජීවිතේ මේ දේවල් වලින් තොරව පවත්වන්නට බෑ කියලා අපි දකින මේ සාරවත් දේවල් හැටියට අපි හිතන දේවල් තමයි මේ දේවල්. එතකොට දැන් මෙතනදී අපි කතා කරනවා අනාත්ම ධර්මයේ පිළිබඳව කතා කිරීමේදී තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් සංස්කාර ධර්මයන්ගේ තියෙන තුච්ඡ ස්වභාවය සංස්කාර ධර්මයන්ගේ තියෙන පහත් ස්වභාවය පිළිබඳව අපි මෙතනදී සාකච්ඡා කරනවා. එතකොට සංස්කාරයන්ගේ තියෙන පහත් ලක්ෂණය පහත් ස්වභාවය පිළිබඳව අපි කතා කරනකොට අපිට පේනවා සමස්ත සංඛාර විෂය පිළිබඳව. ඒ කියන්නේ සංකතාදී සියලු සංස්කාර ධර්ම විෂය පිළිබඳව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට යම් සංකත ධර්මතාවයක් පිළිබඳව අපි හිතනවා නම් ඊටාම ඉහළයි කියලා වටිනකමක් පිරිනමනකම තියෙනවා නම් අන්න ඒ මෝඩකම අපි අයින් කරගන්නට අවශ්‍යයි. ලෝකයේ තුල අපි වටිනවා කියලා හිතාගෙන අපි ආදරණීයව ඇසුරු කරන ගොඩක් දේවල් තියෙනවානේ. එතකොට ගොඩාක් දේවල් අපි ආදරණීයව ඇසුරු කරන තැනක ඇත්තටම අපි මේ දේවල් ඇසුරු කරන්නේ සංකල්පමය වශයෙන් අපි මේ දේවල් වෙත පවරගත්ත, පනවාගත්ත නැතිනම් ඒ මත ආලේපනය කරපු දෙයක් මතනේ. එතකොට අපිට අන්න ඒ ආලේපනය කරලා ඒකේ වටිනකම අපි බලෙන් ඇති කරගත්ත එක වෙනුවට අපිට පෙන්නනවා එතන තියෙන යථාර්ථය දකින්න එතන තියෙන පහත් ස්වභාවයේ තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මේ වටිනකමක් මෙතන පවත්වන්නට බැරි ඒ මොහොතක හටගෙන ඒ මොහොතක නැතිව යන දේ පිළිබඳව ඔබ ටිකක් කල්පනා කරලා බැලුවොත් එතකොට ඔබට පේන්නේ කිසිම වටිනකමක් නැති වටිනකමක් පවරන්නට බැරි ධර්මතාවයන් කියන කොටසක්. ඒක තමයි ලෝකයේ තියෙන යථාර්ථය. හැබැයි අපිට හැමදාම සංස්කාරයේ සැප වශයෙන් කල්පනා කරන සංස්කාරයේ සාරවත් කියලා හිතන කෙනෙකුට ලෝකයේ තියෙන දේවල් යහපත් විදිහට දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ඒ කාරණාව තමයි අපි තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් කියලා මේ අනාත්මේ නැතිනම් ලෝකයේ ශුන්්‍යතාවයේ පිළිබඳව සත්පුද්ගල භවෙන් ආත්ම භාව වශයෙන් ශුන්‍යයි කියලා දකින කෙනෙකුට තේරුම් ගන්නට ඕන දෙයක් තමයි සංස්කාරයන්ගේ තියෙන මේ තියෙන ස්වභාවය පිළිබඳව පහත් ස්වභාවය පිළිබඳව. ඒ සංස්කාරයක ස්වභාවය තමයි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක. හැබැයි ඒ නැති වෙන බව නොදන්නාකම නිසා නැවත නැවතත් ඒ පිළිබඳවම වටිනාකමක් දකින මනසක් අපි ඇති කරගන්නවා නම් ඒක නොයුතු දෙයක් හැටියට ඒකට ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. සංස්කාරය කියන දේ පවතින්නේ හැමදාම හිස් ස්වභාවය. සංස්කාරයක් කියනකොට අපි හිතමුකෝ සංකත සංඛාර කියලා. එතකොට සංකත සංඛාර කියලා කියන්නේ මේ ලෝකයේ යම් දෙයක් හේතු නිසා හට ගන්නවා නම් හේතු නිසා සකස් වන සියලුම දේවල් සංකත සංඛාර. එතකොට මේ සංකත සංඛාර ධර්මයන්ගේ කිසිම සාරවත් බවක් ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි ඒකේ සාරවත්ව අසාරවත් බවක් තියෙන්නට ඒකේ පවතින බවක් ඇත්තේ නැහැ. හේතු ටික ඇති කල්හි හටගත්ත හේතු ටික නැති වෙනකොට නැති වෙලා ගියා. ඒකට සංකත සංඛාර කියලා කියන්නේ ඒකයි. අපිට පෙනෙන, ඇහෙන, විඳින, දැනගන්න. මේ සියලුම දේවල් තුළ පවතින්නේ සංකත ධර්මතාවයක්. නැතිනම් සංකත විදිහට. හේතු නිසා සකස් වෙන විදිහට. පේනවා කියන එක හේතු නිසා සකස් වෙන දෙයක්. ඇහෙනවා කියන එක හේතු නිසා සකස් වෙන දෙයක්. විඳිනවා කියන එක හේතු නිසා සකස් වෙන දෙයක්. දැනගන්නවා කියන එක හේතු නිසා සකස් වෙන දෙයක්. ඒකට කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. දිට්ඨ කියන්නේ දකින දේවල්, දකින දේ හේතු නිසා සකස් වෙන දෙයක්. සුත කියලා කියන්නේ අහන දෙයට, අහන දේ හේතු නිසා සකස් වෙන දෙයක්. මුත කියලා කියන්නේ විඳින දෙයට, විඳින දේ හේතු නිසා සකස් වෙන දෙයක්. විඤ්ඤාත කියලා කියන්නේ දැනගන්න දෙයට, දැනගන්න දේ හේතු නිසා සකස් වෙන දෙයක්.
අපි නිරන්තරයෙන්ම මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා. මොකද මේ ටික තමයි අපි කොච්චර කතා කළත් අවබෝධ නොවන, අපි නොවඩන, තේරුම් නොගන්න කාරණා ටික. එතකොට අපිට දිට්ඨ කියලා කියනකොට අපි දකින දේ කියලා කිව්වා. දකින දේ ස්වභාවයේ තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන බව. ඒකයි සංකත ධර්මයක තියෙන ස්වභාවයේ බවටපත් වෙන්නේ. මොකද පෙනීම කියන එක හේතු ටිකක් නිසා සකස් වෙන දෙයක්. පෙනීම කියන දේ හේතු නිසා සකස් වෙන දෙයක්. පෙනීම කියන දේ සිද්ධ වෙන්න මොනවද ඕනේ? බාහිරින් ඇස් හමුවට එන වර්ණ සටහනක් තියෙන්න ඕනේ, පාට ටිකක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි ඔබට තේරෙන වචනයෙන් කතා කළොත් ආලෝකයක් බාහිර වස්තුවක් මතට පතිත වීම නිසා එන පරාවර්තිත යම් ආලෝකයක් තියෙනවා නම් ඒ පරාවර්තිත ආලෝකය ඇස් හමුවට පැමිණෙන්නට අවශ්‍යයි. එතකොට මේ පරාවර්තිත ආලෝකයේ ඇස් හමුවට පැමිණීමේදී අපි කියනවා ඇස අවශ්‍යයි. ඒක පතිත කරගන්නට ඇස අවශ්‍යයි. පතිත කරගන්නට ඇස අවශ්‍යයි. ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා අපි. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මොකද්ද? සතර මහා ධාතුව පිළිබඳව වූ උපවත් බවක් තියෙනවා. හරියට නිකන් කණ්ණාඩියේ උපවත් බව නිසානේ කණ්ණාඩියට ප්‍රතිබිම්බ පහළ වෙන්නේ. අන්න ඒ වගේ සතර මහා ධාතුවේ තියෙන උපවත් බවක් තියෙනවා. කර්මයෙන් සකස් කරන මෙන්න මේ උපවත් බවට අර බාහිර තියෙන වර්ණ සටහන පතිත වෙනවා. ඒකේ ප්‍රතිබිම්බයේ ඡායා මාත්‍රයක් ඒකට පතිත වෙනවා. ඒකට කියනවා රූපය ආපාතහගමයට එනවා කියලා. දැන් ඇහැට ආවේ මොකද්ද? රූපයක්. ඇහැට ආවේ අම්මා, ඇහැට ආවේ තාත්තා, දරුවෝ, ගෙවල් දොරවල් යාන වාහන නෙමෙයි. ඇහැට ආවේ සාමාන්‍ය වචනෙන් කිව්වොත් පරාවර්තිත ආලෝකයක්, නැතිනම් අපි කියනවා රූපයක් කියලා. එතකොට දැන් රූපයක් ඇහැට පතිත වෙනකොට දැන් ඇහැ තියෙන විදිහට තමයි රූපේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. චක්කු ප්‍රසාදය සකස් වෙලා තියෙන්නේ මොන විදිහකටද? ඒ චක්කු ප්‍රසාදය සකස් වුණ විදිහට තමයි අපිට රූපේ දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ওই ප්‍රසාදය වෙනස් වුණොත් පෙනීම වෙනස් වෙලා තියෙනවා. ප්‍රසාදය වෙනස් වුණොත් පේන දේ වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් අපි දැකලා තියෙන එළියේ තියෙන රූපයමයි කියලා කියනවා නම් ප්‍රසාදය වෙනස් වෙනකොට රූප වෙනස් වෙන්න විදිහක් නැහැනේ. එහෙනම් අපි දැකලා තියෙන දේ රූපයයි කියලා කිව්වට ප්‍රසාදයේ හැකියාව තමයි තීරණය කරලා තියෙන්නේ රූපේ ගෝචර කරගන්නේ මොන විදිහටද කියන එක. එතකොට දැන් මේ ඇහැට රූපය පතිත වීම කියන දේ සිද්ධ වුණත් මේ පිළිබඳව හිත යෙදුනේ නැත්තම් මෙතන හිත යෙදුනේ නැත්තම් අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. විඥානන කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ පිළිබඳව මානසිකාර්යය නැඹුරු වෙලා නොතිබුණොත්. දැන් මෙතනදී මානසිකාර්යය ඒ පිළිබඳව නැඹුරු වෙලා තියෙනවා. එතකොට හිත ඒ පිළිබඳව හටගත්තාම අපි කියන ඔන්න තුන් දෙනෙකුගේ එකතුවක්. ඇහැ, රූප, චක්කු විඥාන කියන මේ ධර්මතා තුනේ එකතුවක්. එතකොට මෙන්න මේ ධර්මතා තුන යම් තැනක එකතු වුණා නම් අන්න ඒ එකතු වුණ තැන හටගත්ත දෙයක් තමයි පේනවා කියන බව. නැතිනම් පෙනෙන ස්වභාවය. එතකොට මේකට කියන අපි දර්ශන කෘත්‍ය කියලා. එතකොට මෙන්න මේ දර්ශන කෘත්‍ය පෙනෙන බව ඇති වුණ තැනක කොයිම වෙලාවකවත් පෙනෙන බව තුල ඇත්තේ නැහැ සත්වයෝ, පුද්ගලයෝ, නැතිනම් අම්මා තාත්තා, දුව පුතා කියන එක පෙනෙන බව තුල ඇත්තේ නැහැ. ඒ වර්ණ රූපය ඇවිල්ලා කිව්වෙත් නැහැ මම දරුවව ගේනවා කියලා. ඇහැ කිව්වෙත් නැහැ මම දරුවව දකින්නවා කියලා. ඒ වගේම එතන රූපේ දැනගන්නවා කියලා ඇති වුණ හිත කිව්වෙත් නැහැ දරුවව දැක්කා කියලා. පෙනීම කියන දේ ඇති උනේ මෙන්න මේ වගේ අනාත්ම ධර්මතා ටිකක. ඒකට තමයි සංකත ධර්මයක් කියලා කියන්නේ. දැන් මේ තුන් දෙනෙකුගේ එකතුවක්නේ. එතකොට රූපේ නැති වෙලා යනකොටම මොකද්ද වෙන්නේ? රූපේ නැති වෙලා යනවනම් එතකොට ඇහැ පනවන්න පුළුවන් කමක් නැහැ. ඇයි? පෙනීම කියන දෙයට අදාළ වෙන්නේ රූපේ නැති වුණොත් එහෙම පිහිටා සිටින තැනක් නැති වෙනකොට, පෙනෙන දෙයක් නැති වෙනකොට එහෙනම් දකින්න දේ පනවන්න බැරිව යනවා. ඒ නිසා ඒකට කියනවා ඇහැ කියන දේ පනවන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ වගේම ඇස නැත්තම් ඇහැ නැත්තම් අර පේන රූපේ පනවන්න පුළුවන් කමක් නැත්තේත් නැහැ. එයි අපි රූපේ තියනවා කියලා කියන්නේ ඇහැට පේනකොටනේ. එතකොට පේන්නේ නැතුව රූපේ තියනවා කියන්න නම් අපි ඒ රූපේ විඳින්නේ මොන ආයතනෙන්ද?
මේක ඊටාම සියුම් කාරණාවක්. දැන් අපි සමහර ලාවට කියනවානේ පේන්නේ නැතුව ඒ රූපේ එළියේ තියනවා කියලා. එතකොට නොපෙනුනත් ඒ රූපේ එළියේ තියනවා කියලා අපි කිව්වට ඒ නොපෙනෙන රූපේ අපි විඳින්නේ මොන ආයතනෙන්ද? එහෙම වුණොත් අපි එළියේ තියෙන රූප වර්ණ රූප කියන එක විඳිනවද ඇහැට එන්නේ නැතුව? නෑ අපි පරිකල්පනය කරන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතින් ගොඩනගා ගන්න දෙයක් තියෙනවා. සකස් කරගෙන විඳින දෙයක් තියෙනවා. ඒක අපි හිත පැත්තෙන් ගොඩනගා ගන්න දෙයක්. හැබැයි යථාර්ථයක් විදිහට අපිට රූපය පවතින්නේ ඇහැට පතිත වෙන මොහොතේදී. ඇහැට යම් වෙලාවක රූපේ පතිත වෙනවා නම් අන්නේ පතිත වෙන මොහොතේදී. එතකොට ඇස නැති වුණොත් රූපේ නැති වෙනවා. රූපේ නැති වුණොත් ඇහැ නැති වෙනවා. ඒ වගේම මේ දෙකම තිබුණත් වැඩක් නැහැ. එතනට හිත යොමුනේ නැත්තම් හිත හෝ නැතුව ගියොත් රූපේ පෙනෙන බව නැති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මතා තුනක් නිසා එකතු වෙච්ච දෙයක් තමයි පේනවා කියන එක. මෙන්න මේකට කියනවා දිට්ඨ කියලා, දකින බව කියලා. එතකොට දැන් යම් තැනක දකින බව කියලා දෙයක් පනවනවා නම්, දකින බව කියලා දෙයක් තියෙනවා නම්, ඒ දකින බව සංකත ධර්මයක්. සංකත ධර්මයක් කියලා කියන්නේ ඒක හේතු නිසා සකස් වෙච්ච දෙයක්. දැන් ඒ ටික නැති වෙලා යනකොට එකක් හෝ නැති වෙලා යනකොට මොකද වෙන්නේ? ඒකෙන් එකක් හෝ නැති වෙලා යනකොට පෙනීම කියන දේ පනවන්න පුළුවන් කමක් නැති වෙලා යනවා. එතකොට දැන් මේ සංකත සංඛාරයන්ගේ ස්වභාවය මොකද්ද? හේතු නිසා සකස් වුණ බව සහ හේතු නැති වෙනකොට නැතිව යන ස්වභාවය. එතකොට යම් තැනක මේ සංකත ලක්ෂණය තියෙනවා නම් ඒක ආත්මයක් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් ඔබ ඇහැට දකින්නවද එක දිගටම ජීවත් වෙන දරුවෙක්? එක දිගටම ජීවත් වෙන අම්මා, එක දිගටම ජීවත් වෙන තාත්තා ඔබේ ඇහැට පේනවද? ඔබට පේන්නේ මේ මොහොතේ ඔබේ ඇස් හමුවට එන වර්ණ සටහන පමණක් වුණාට ඔබ හිතනවා අම්මා ජීවත් වෙනවා, තාත්තා දරුවෝ ජීවත් වෙනවා කියලා. හැබැයි ඇත්තටම කොයි වෙලාවකවත් ඔබට ජීවත් වෙන එක දකින්න පුළුවන් කමක් ලැබිලා නැහැනේ. ඔබ දැකලා තියෙන්නේ ඒ මොහොතේ ඔබේ ඇස් හමුවට එන වර්ණ සටහන පමණයි. හැබැයි මේ වර්ණ සටහන ඇහැට ආවට පස්සේ ඒක පිළි අරගෙන ඔබ මනස තුලින් විතර්කණය කරලා තියෙනවා මේ ඊයේ දැකපු, මීට මොහොතකට කලින් දැකපු, ඊයේ දැකපු, පෙරේදා දැකපු, ඊට කලින් ඉඳලා දැකපු, අවුරුදු ගාණක් තිස්සේ දකින අම්මා හෝ තාත්තා හෝ දරුවා තමයි මේ ජීවත් වෙන්නේ කියලා. ඒක ඔබ මනස පැත්තෙන් ගොඩනගා ගන්න දේ. අන්න ඒකට තමයි ආත්ම සංඥාව කියලා කියන්නේ. අන්න ඒකත් එක්ක තමයි ඔබට ලෝකයේ හිස් වෙන්නේ නැත්තේ. සත්වය පුද්ගලයෝ ජීවත් වෙනවා කියන දේ රැඳිලා තියෙන ඔය පැත්තෙන්. එතකොට ඒක ගොඩනගුනේ ඇත්තටම ඔබට ඇහැ පැත්තෙන් ආපු දේ මතද? එමත් නැතිනම් ඔබ ඇහැ පැත්තට එන දෙයට අනුරූපීව ඔබ කල්පනා කරලා මනස තුල ගොඩනගා ගන්න සංකල්පමය ලෝකයේ ඇතුළේද? ඔය සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් ජීවත් වීම කියන දේ ඔබට සම්පූර්ණම ගොඩනගෙන්නේ සංකල්පමය වශයෙන් ඔබ ගොඩනගා ගන්න ලෝකයක් ඇතුලේ. ඒක කවදාවත් ලෝකේ යථාර්ථය නෙමෙයි. ඔබට කවදාවත් ඇහැට දකින්න පුළුවන් කමක් නැහැ ජීවත් වෙන මිනිස්සු. අපි මෙහෙම කිව්වොත් ඔබට කවදාවත් පාරේ යන වාහනයක් දකින්න බෑ කියලා. ඔබ හැමදාම දකින්නේ එක තැනක තියෙන වාහනයක් විතරයි. එකම වස්තුව තැන් දෙකක තියෙන්න පුළුවන් කමක් නැහැනේ. එක වස්තුව එක වෙලාවකදී එක තැනක තියෙන්නේ. ඒකට පාරේ යන වාහන තියෙන්න පුළුවන් කමක් නැහැ. එක මොහොතක එක තැනක විතරයි ඒක තියෙන්නේ. ඒකට ඊළඟ මොහොතේ ඊට දශමයක් හරි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා නම් ඒ දශමයකට කලින් තිබුණ එක නෙමෙයි එතන තියෙන්නේ. අපි මේ රළු විදිහටම කතා කළොත් ඒ පිළිබඳව අපි මේ කතා කරන්න වෙන්නේ එහෙමනේ. එතකොට දැන් ආපහු ඊළඟ දශමයක් ඉස්සරහට ගිහිල්ලා තියෙනකොට අර දශම දෙකකට කලින් තිබුණ එක නෙමෙයි මෙතන තියෙන්නේ. අපි හැමදාම දකින්නේ එක තැනක තියෙන වාහනයක්. හැබැයි එක තැනක තියෙන වාහනයක් දකින අපි අතන තිබුණ එක තමයි දැන් මෙතන තියෙන්නේ කියලා අපි දකින ඔය මානසික මට්ටමත් එක්ක අපිට යන වාහනයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඇත්තම කිව්වොත් අපි යන වාහනයක් දකිනවා කියනවට වඩා අපි වාහනයක් යන බව දැනගන්නවා. අපි ඇහැට දකින්නේ හැමදාම එක තැන තියෙන වාහනයක්. ඇහැට එක තැන තියෙන වාහනයක් අපි දැක්කට අපි හැමදාම දැනගන්නේ පාරේ යන වාහනයක් පිළිබඳව. ප්‍රශ්නේ තියෙන්නේ යන වාහනයක් පිළිබඳව දැනගන්න එක ඇතුලේ නෙමෙයි ඒ යන වාහනයක් එළියේ රූපේ පැත්තේ තියනවා කියලා හිතන මෝඩකමේ.
ඒ නිසා අපි හැමදාම පාරේ යන වාහන තියනවා කියලා ඒ යන වාහන දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේ දෙයක් තමයි පින්නතුනේ අපි හැම මොහොතකම සිද්ධ කරන දේ. ඒ තමයි අපි ජීවත් වෙන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. ජීවත් වෙන මම දිහා බලාගෙන ඉන්නවා. එක මොහොතකට එක සිතයි හටගන්නේ ඒ සිත හටගෙන නැති වෙනවා. එක මොහොතක එක වර්ණ රූපයයි පෙනෙන්නේ ඒ වර්ණ රූපයේ ඇස ඒ ගෝචර කරගත්ත හිත ඒ ධර්මතා ඉතුරු නැතුවම නැති වෙලා යනවා. ආයේ කවදාවත් ඒක ඇති වෙන්නේ නැහැ. එතකොට මේ ධර්මතා ටික ඒ විදිහටම හටගෙන නිරුද්ධ වෙන තැනක අපි හිතනවා අර නිරුද්ධ වෙච්ච දේවල් ටික හිතින් නැවත ඔසවා අරගෙන ඒ කියන්නේ නිරුද්ධ වුණ දේවල් ඒක උපද්දනවා කියලා නෙමෙයි. අපි ඒක අරමුණු කරලා ඒකමයි මේ තියෙන්නේ කියලා කල්පනා කරලා ඒ ටිකේ එකතුව හදාගෙන අපි හැමදාම කල්පනා කරනවා ජීවත් වෙන කෙනෙක් මේ එළියේ රූපේ ඉන්නවා කියලා. හරියට අර යන වාහනයක් පෙන්නනවා වගේ. අපි එක තැන තියෙන වාහනයක් ගැන හැමදාම යන වාහනයක් කියලා පෙන්නනවා. ඒ වගේ මේ මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකකට අපි ඇඟිල්ල දික් කරලා කියනවා මේ ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා කියලා. කවදාවත් ජීවත් වෙන මිනිස්සෙක් අපිට ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා දිට්ඨය කියන එක ඇතුලේ දිට්ඨ කියලා කියන දකින්න දේ ඇතුලේ තියෙන්නේ අනාත්ම ධර්මයක්. ඒකයි ශුන්්‍යත ධර්මයක් කියලා කියන්නේ. හිස් ඒක. ඒක ආත්ම භාව වශයෙන් හිස් දෙයක්. ඒ නිසා අපිට ඒක පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ඒක ශුන්්‍යත ධර්මයක් හැටියට. ඒකට කියනවා තුච්ඡ සංඛාර සමනුපස්සති කියලා. තුච්ඡ සංඛාරයන් පිළිබඳව දකිනවා. සංස්කාරයන්ගේ තියෙන හිස් ස්වභාවය මොහොතින් මොහොත නැති වෙලා යනවා. ඒක ඇතුලේ දරුවෝ නැහැ. ඒක ඇතුලේ ගෙවල් දොරවල් නැහැ. ඒක ඇතුලේ යාන වාහන නැහැ. ඒ යථාර්ථය ඇතුලේ වටිනකම් නොවටිනකම් පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තුච්ඡයි. ඒක ඇතුලේ හරි පහත් ස්වභාවයක් තියෙන්නේ. අන්න ඒක තමයි අප ප්‍රත්‍යක්ෂ කරගත යුතු දේ බවට පත් වෙන්නේ. තුච්ඡ සංඛාර සමනුපස්සනාව වශයෙන්. පේන දේ පැත්තෙන් ඒ විදිහටම තුච්ඡ සංඛාර සමනුපස්සනය කළා වගේම අපිට දකින්නට වෙනවා ඇහෙන දේ පැත්තෙනුත්. ඇහෙන දේ පැත්තෙන් කියන්නේ කනට ඇහෙන ශබ්දයේ ස්වභාවයත් ඒකමනේ. එකපාර අහපු ශබ්දයක් ඊළඟ මොහොතේ ආය අහන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට අපිට එකම සෙන්දුව අහන්න පුළුවන්කම තියෙනවා ගොඩක් සැරයක්. ඒකට අපි හිතනවා කලින් අහපු එකම තමයි මේ අහන්නේ කියලා. කලින් අහපු එක දැන් අහන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අලුතෙන්මයි අපිට හටගන්නේ. සෝත ප්‍රසාදයක් අලුතෙන්, ශබ්දයක් අලුතෙන් හටගන්නේ. එතකොට මේ දේ දැනගන්න හිතත් අලුතෙන් හටගන්නේ. යන වාහනේ දකින්න වගේ අපි හිතනවා මේ ජීවත් වෙන මිනිස්සෙක් තමයි කතා කරන්නේ කියලා එක දිගට. නැතිනම් කලින් අහපු එකමයි නැවත නැවත අහන්නේ කියලා අපි කල්පනා කරනවා වැරදි විදිහට. අන්න ඒ විදිහට අපිට මේ ශබ්ද රූපයේ ඇතුලේ තියෙන යථාර්ථය පිළිබඳව අපිට නුවණින් කල්පනා කරලා බලන්නට සිද්ධ වෙනවා. එතකොට ශබ්ද රූපයේ ඇතුලේ තියෙන යථාර්ථය පිළිබඳව අපි නුවණින් මෙනෙහි කරලා බලනකොට ඒ සම්මර්ෂණය කිරීම තුළින් පින්නතුනේ අපිට පුළුවන්කම තියනවා ලෝකය අනුව ගියපු යම් වැරදි විදිහේ මානසිකාරයන් තියනවා නම් ඒ වැරදි විදිහට පවත්වපු මනෝභාවයන්ගෙන් අපිට අපේ හිත නිදහස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම තමයි මුත කියලා කියන්නේ. මුත කියලා කියන්නේ විඳින දෙයට. මොනවද විඳින්නේ අපි? අපි ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා. ඔය තුනනේ අපි විඳින්නේ. එතකොට එකපාරක් ආපු ගන්ධයක් නැවත කවදාවත් නාසය හමුවට එන්නෙත් නැහැ. එකපාර ගන්ධයේ ගෝචර කරගත්ත ප්‍රසාද රූපේ නැවත හටගන්නෙත් නැහැ. ඒ දෙකම දැන ගැනීම විඳීම පිණිස පැවතුණු හිත නැවත කවදාවත් උපදින්නෙත් නැහැ. හේතු නිසා හටගත්ත ධර්මය ඒ තැනම හේතු නැති වෙනකොට නැති වෙනවා. අපි කියනවා සංකත ලක්ෂණය කියලා. විඳින බව හටගත්තා නම් යම් තැනක රසය වන්නට පුළුවන්. එකපාරක් දිවට ස්පර්ශ වෙනකොට ලැබුණු රස, ජීවහා ප්‍රසාදයට ගැටුණු රස නැවත කවදාවත් උපද්ද ගන්න පුළුවන් කමක් නැහැ. ආපහු අපි දෙයක් දාගත්තාම ආයෙත් රසය ගැටෙන්න පුළුවන්කම තියෙන අලුතෙන්ම ජීවහා ප්‍රසාදයට. හැබැයි ඒ කලින් එක නෙමෙයි. මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන දෙයක්. නමුත් ඒ මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන තැනක අපිට තියෙනවා කලින් ඉඳලා තිබුණ දේවල්මයි මේ නැවත නැවත රස විඳින්න පුළුවන්කම තියෙන්නේ. ස්පර්ශයත් ඒ විදිහටමයි. එතකොට මෙන්න මේ විදිහට අපිට තියෙනවා මේ විඳින ලෝකයක්, විඳගෙන යන පුද්ගලයෝ, විඳින ආත්ම භාවයන් අපිට හම්බ වෙනවා.
නමුත් සංඛාරයන්ගේ තියෙන තුච්ඡ ස්වභාවය, පහත් ස්වභාවය පිළිබඳව ඔබ මානසිකාරය කරලා බලනකොට ඔබට පේනවා ඒ මොහොතට හටගෙන නැති වෙන දෙයක් අතර වටිනකමක් පනවන්න කවදාවත් පුළුවන් කමක් නැත්තේ නෑ. පවතින රසයක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක හොයාගෙන යනවා නම් ඒක මෝඩකමක් හැටියට අපිට තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් කියලා කිව්වේ. සංස්කාර ධර්මයන්ගේ තියෙන පහත් ස්වභාවය පිළිබඳව අපි හොඳින් මානසිකාරය කරලා බලනවා. ඒ වගේම තමයි දැනගන්න දේත් ඒ දැනගන්න දේ පිළිබඳවත් හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. හිතට යම් අරමුණක් ගන්නවා ඒ අරමුණ පිළිබඳව හිතින්ම හිතලා යමක් දැනගන්නවා ඒ දැනගන්නේ කලින් තියෙන එක නෙමෙයි. අපි එකම දේ ගැන හිතනවා කියලා කිව්වට එකම හිත නෙමෙයි හැම මොහොතකම තියෙන්නේ. විඥානය කියන එක ඒ මොහොතින් මොහොත හටගෙන නැති වෙනවා. රූපයටත් වඩා වැඩි වේගයකින් විඥානය කියන දේ හටගෙන නිරුද්ධ වුණාට අපි හැමදාම විඥානය කියන දේ එක ආත්මයක් හැටියට දැනගන්න බව කල්පනා කරනවා. අන්න ඒ නිසා අපිට මේ සංඛාරයන්ගේ තුච්ඡ ස්වභාවය ගැන තේරුම් ගන්නට පුළුවන් නම් අපිට පේනවා මේක කිසිම වටිනකමක් නැති දෙයක්. මේ මවල දෙන මායාවක් විතරයි. හරියට මිරිඟුවේ තියෙන වටිනකමක් නැහැ වගේ මේ සංස්කාරයන්ගේ තියෙන වටිනකමක් නැහැ කියන එක අපිට හොඳට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. සංකත සංඛාරයන්ගේ කිසිම අයුරකින් පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සාරවත් දෙයක් හෝ වටිනකම් සහිත දෙයක්. ඒකේ තුච්ඡ ස්වභාවයම තමයි තේරුම් ගන්නට තියෙන්නේ. තුච්ඡයි කියලා කියන්නේ පහත් ස්වභාවය. පහත් කියලා කියන්නේ ඇයි? යමක් පවතින්නේ නැත්නම් හටගෙන නැති වෙනවා නම් අන්න ඒකම තමයි එහි ඇති පහත් ස්වභාවය. එතකොට මෙන්න මේ පහත් ලක්ෂණය පිළිබඳව අපි හොඳට මානසිකාරයේ පවත්තලා අපි හොඳ නුවණක් ඇති කරගෙන තියනවා නම් ඒ නුවණ ඊටාම වැදගත් වෙනවා පින්නතුනි අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් සඳහා අපිට ප්‍රවේශය ලබන්නට. එහෙම නැතිනම් නිවන් දකින්න මාර්ගයකට අපිට ඒක අත්‍යවශ්‍ය දෙයක්. නිසා තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් කියලා කියන්නේ සංස්කාරයන්ගේ තියෙන පහත් ස්වභාවය ගැන මෙනෙහි කිරීම කියලා කියන්නේ ඔබට එක පැත්තකින් ඒක භාවනාවක්. ඒකයි ලෝකය මේ දෙආකාරයකින් දකින්න ශුන්්‍යත වශයෙන් දකින්න කෙනෙක් සත්පුද්ගල ආත්ම භාවයන්ගෙන් ශුන්‍යයි කියලා දකින්න කෙනෙක් කියන එකට මේ කාරණා ටික කියන්නේ. දැන් එතකොට අපි මේ කතා කරන්නේ අනත්ත් සංඥාව පිළිබඳවනේ. අනත්ත් සංඥාව පිළිබඳව කතා කරන්නට ගිහිල්ලා අපි මේ ශුන්‍යතාවයත් එක්ක කතා කරන්නේ. ඇයි ශුන්‍යතාවය ගැන කතා කරන්නේ? ශුන්‍යතාවය ගැන කතා කිරීමෙන් තමයි අනාත්මය පිළිබඳව අපිට නිවැරදිව කරුණු ගෙනහැර දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. ශුන්‍යතාවය පිළිබඳව කරුණු දැක්වීමෙන් තමයි අනාත්මය පිළිබඳව කරුණු දක්වන්න පුළුවන්කම තියෙන්නේ. නැති වුණොත් අනාත්මය පිළිබඳව අර බොහෝ දෙනෙක් කතා කරන වැරදි විග්‍රහයන්ට පත්වන්නට පුළුවන්කම තියෙනවා. කෙනෙක් කියනවා අනාත්මය කියන එක කියන්නේ මේක ආත්මයක් නැහැ කියන නිසා තමයි අනාත්මයි කියලා කියන්නේ. ආත්මයක් නැහැ කියන සංකල්පනාව බුදුදහමට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඒ නිසා අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. අනාත්මයි කියලා කියන්නේ එතන ඇත්තේ නැහැ ආත්ම බවක් පණවන්නට කියලා කෙනෙක් හිතනවා. ආත්ම බවක් පණවන්නට දෙයක් නැහැ කියන එක. ඒක තමයි යථාර්ථයේ බවට පත් වෙන්නේ. නමුත් ඇතම් කෙනෙක් හිතනවා දැන් ආත්ම කියන කතාව සංස්කෘත වචනයක් අත්ත තමයි මෙතනදී හරි. අත්ත කියලා කියන්නේ අර්ථාන්විත බව එමත් නැතිනම් සාරවත් බව. අසාර නිසා තමයි අනත්ත කියන්නේ. ඒක අනාත්ම කිව්වොත් වැරදි කියලා. අර අසාරක කියන බවට විතරක් මේක කොටු කරන්නටත් ඇතැම් අය උත්සාහවත් වෙනවා. හැබැයි අපිට කොයි වෙලාවකවත් මේකේ තියෙන අසාරක කියන අර්ථය පමණක් සීමා කරලා දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට මෙතනදී අනත්ත කියන වචනය අරඹය අපිට හාත්පස විවරණයක් කරනකොට මේ ශුන්්‍යත විවරණයත් එක්ක යන්නට වෙනකොට අපි පසුගිය දේශනාව තුළ කතා කළා අසාරකාර්ථයෙන් අනාත්ම කියලා කියනවා. ඒ මොන අසාරකාර්ථයෙන්ද? ආත්මසාර වශයෙන් අසාරයි, නිට්ටසාර වශයෙන් අසාරයි, සුඛසාර වශයෙන් අසාරයි කියලා මෙන්න මේ ධර්මයන්ගේ සාරවත් බවක් නැති නිසා, සාරාපගත නිසා අපි අසාරයි කියලා කියනවා. ආත්මයක් කියන දෙයක් සාරවත් බවක්, ආත්මසාරවත් බවක් ඇත්තේ නැහැ. හරියට අරටුව නැති ගහක් වගේ, අරටුව නැති කෙසෙල් ගහක් වගේ. ඒකේ
අරටුව කියන දේ හරය කියන දේ දකින්න බෑ වගේ ආත්මයක් කියන දෙයක් මේකේ දකින්න පුළුවන් කමක් නැහැ. නිසා ඒ සාරය අපගතයි. සාරය ඉවත් වෙලා සාරය නැති දෙයක්, පණවන්න බැරි දෙයක්. ඒ නිසා ආත්මවත් වූ දෙයක් මේක ඇතුලේ දකින්න පුළුවන් කමක් නැති නිසා අනාත්මයි කිව්ව මිසක ආත්මයක් නැහැ කියන එක නෙමෙයි මෙතනදී කියන්නේ. ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ආත්ම වශයෙන් පණවන්නට දෙයක් නැහැ. ආත්ම සාර වශයෙන් සාරවත් නැහැ කියන එක. එතකොට ඊට වඩා අපිට එහාට ගිහිල්ලා අපිට මේක කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේ අවේක්ෂණය. ශුන්්‍යත අවේක්ෂණය පිළිබඳව. එතකොට මේ එකයි ශුන්්‍යතං ලෝකං අවෙක්ඛස්සෝ කියලා කිව්වේ. එතකොට ශුන්්‍යතෝ ලෝකං අවෙක්ඛස්සෝ කියන ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනවා. එතකොට මේ කුමන ආකාරයෙන්ද ශුන්‍ය වශයෙන් ලෝකයේ දකින්නේ කියන කාරණාව යටතේ තමයි මේ අනාත්මය කියන දේ පිළිබඳව කතා කරන්නේ. යම් අනාත්ම සංඥාවක් වඩනවා නම් ඒ තුල සාක්ෂාත් කරන්නේ ශුන්්‍යත චේතෝ විමුක්තියක්. සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියලා ගත්ත බවක්. එතකොට ශුන්‍යයි කියලා කියන්නේ හිස් කියන එක. ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. එතකොට ආත්ම භාව වශයෙන් හිස් කියන එක. මේ දෙක අතර පැහැදිලි සියුම් සහ බරපතල වෙනසක් තියෙනවා. ආත්මයක් නැහැ කියන එකත් ආත්ම භාව වශයෙන් පණවන්න දෙයක් නැහැ කියන එකත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. දෙයක් තියෙනකොට ඒක ආත්මේ නැහැ කියන එක වෙනම කතාවක්. ඒ වගේම ආත්ම භාව වශයෙන් පණවන්නට තැනක් නැහැ කියන එකත් වෙනම කතාවක්. ඒ දෙක බොහොම සියුම් අර්ථ ඇති අපි සියුම්ව වටහා ගත යුතු දෙයක්. ඒ නිසා තමයි මේ ශුන්්‍යත කියන වචනේ ඉලක්කගත කරගෙන ශුන්්‍යත කියන වචනයත් එක්ක ගිහිල්ලා අපි මේ අනාත්ම කතාව කතා කරන්නේ. එතකොට ශුන්්‍යත වචනයත් එක්ක ගිහිල්ලා අනාත්මය ගැන කතා කරනකොට තමයි ශුන්්‍යතං ලෝකං ශුන්්‍යතෝ ලෝකං අවෙක්ඛස්සෝ කියන තැන විවරණය කරගැනීමේදී තමයි අපිට මේ කාරණා ටික මතු කරගන්නට පුළුවන්කම තිබුණේ. එතකොට ඒ ශුන්‍ය වශයෙන් දකිනකොට අපි කිව්වා දෙආකාරයකින් දකිනවා කියලා. ඒකෙදි තමයි මේ තුච්ඡ සංඛාර සමනුපස්සන වශයෙන් සංස්කාරයන්ගේ ඇති තුච්ඡ ස්වභාවය පිළිබඳව සමනුපස්සනාවක් කිරීම. එතකොට මේ සංස්කාරයන්ගේ තියෙන පහත් ලක්ෂණය පිළිබඳව ඇති වෙන්නේ කෙනෙකුට කලකිරීමක්. ඒ පිළිබඳ නිර්වේදයක්. මේ පිළිබඳව අපි තවදුරටත් බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා සංස්කාරයන්ගේ තියෙන පහත් ලක්ෂණය පිළිබඳව අපි කල්පනා කිරීමේදී අපිට තව ඉදිරියේදීත් ඒ පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සියලු සංස්කාරයන්ගේ ඇති අනිත්‍ය සංඥාවාදිය සාකච්ඡා කිරීමේදී. එතකොට සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati සියලු සංස්කාරයන්ගේ ඇති ඒ පිළිකුල් කරනකම ඒකෙන් පීඩාවටපත් වෙන බව, එතකොට ජුගුප්සා කරන බව මේ ලක්ෂණ ටික අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ස්වභාවය ඇති වෙන්නෙම මෙබඳු වූ අනාත්ම ධර්මයක් පිළිබඳව සාක්ෂාත් කිරීමෙන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් මෙතන තියෙන සංස්කාරයන්ගේ ඇති තුච්ඡ ස්වභාවය, සංස්කාරයන්ගේ ඇති පහත් ස්වභාවය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළ. එනිසා ඔබට භාවනාවක් විදිහට මේක ප්‍රගුණ කරනකොට අර වශයෙහි පවත්වන්නට බෑ කියන එක අපි ප්‍රගුණ කළා වගේම ඔබට අනාත්ම සංඥාව ප්‍රායෝගිකවද පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. කුමක් ඔස්සේද? තුච්ඡ සංඛාර සමනුපස්සනා වශයෙන් කියන කොටසයි. සංස්කාරයන්ගේ ඇති පහත් ලක්ෂණය පිළිබඳව ඔබ සමනුපස්සනා කරනවා. එහිදී ඔබට දකින්න පුළුවන්කම තියෙනවා සංස්කාර ධර්මයෝ මොනතරම් පහත් ලක්ෂණයන් ඇති ධර්මයෝද. ඒ තැන හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතා සමූහයක් පවත්නා තැනක එතන ආත්ම හෝ ආත්මනීය දෙයක් කතා කරන්නට පුළුවන් කමක් නැහැනේ. සංස්කාරයන්ගේ ඇති පහත් ලක්ෂණයකුයි තියෙන්නේ. එනම් හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ඔබට පුළුවන් ඔබ ලෝකය කියලා ඇසුරු කරන සමස්ත સિદ્ધාන්තයේ පිළිබඳවම ඔබට ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ලෝකයේ පිළිබඳව තියෙන සමස්ත સિદ્ધාන්තයේ පිළිබඳව ඔබ ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී ඔබ එතන දකින්නේ මොකක්ද? ඔබ දකින්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන කෙනෙක් හෝ පුද්ගලයෙක් කියලා පනවන්නට බැරි හුදු ධර්මතා රාශියක්. ඒ හේතුඵල ධම. ඒ හේතුඵල ධම දකිනකොට ඒ හේතුඵල ධම ඇසුරු කරගත්ත තැනක ඔබට පුද්ගල බව කියන එක කවදාවත් ගොඩ නැගෙන්නේ නැහැ. පුද්ගල බව එතන පනවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේක තමයි අපි එතන අත්විඳිය යුතු අත්දැකිය යුතු දේ. එනිසා අනාත්ම සංඥාව
අද ආරම්භ කළ යුතුයි. අද ඔබ පටන් ගත යුතුයි. අනාත්මය අනුව බලන්නට, අනාත්මය අනුව හිත දියුණු කරන්නට ප්‍රවේශයක් ලබා ගන්නට ඕනේ. ඒ සඳහා ඔබ ජීවත් වෙන තැන පිළිබඳව ටිකක් යථාර්ථවාදීව කල්පනා කරන්නට ඔබ ටිකක් උත්සාහවත් වෙන්න. එතකොට ඔබේ ජීවිතය පිළිබඳව ඔබ උත්සාහවත් වෙනකොට ඔබට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. මම ජීවත් වෙනවා කියන තැන ජීවත් වෙන්නේ මොන වගේ ධර්මතා ටිකක්ද ඇසුරු කරලා තියෙන්නේ. මේ කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා කියලා පෙනුනට මෙතන තියෙන යථාර්ථය මොකද්ද? ඔබ ටිකක් ඒ ගැන ඔබට පුළුවන් නුවණින් සම්මර්ෂණය කරන්න පටන් ගන්න. ඒ ටික නුවණින් සම්මර්ෂණය කරන්න පටන් ගත්තාම ඔබට පේනවා ඔබ තමන්ව ගොඩනගා ගන්නේ කොතනද කියලා. ඒ කියන්නේ දැන් ආත්ම සංකල්පනාව කියන දේ අපිට ගොඩනගෙන පැති දෙකක් තියෙනවානේ. එකක් තමයි බාහිර තියෙන රූප ඇසුරු කරගෙන ආත්ම සංඥාවක් තියෙනවා කියන එක. එහෙම නැතිනම් ඒ දේවල් විඳගෙන යන මේ පැත්තේ ආත්මයක් තියෙනවා කියන එක. දැන් එතකොට අපි කතා කළා රූපය කියන එක තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව. එතකොට ඒට අනුසාරවම කතා කරන්නට පුළුවන්කම තියෙනවා තමන්ගේ පැත්තේ අනාත්මය ගොඩනගෙන. අනාත්ම සංඥාව අපි ඇති කරගන්නේ කොහොමද කියන එක. එතකොට ලෝකයේ පිළිබඳව අපිට තියෙන්නේ ආත්ම සංඥාවක් කියලා අපි කිව්වා. ලෝකයේ පිළිබඳව ආත්ම සංඥාවක් තියෙන්නේ කොහොමද? අර විදිහට ditta sutta mutta විඤ්ඤාත කියන ධර්මයන් පිළිබඳව නොදන්නාකම නිසා. ඒ නොදන්නාකමත් එක්කම අනිත් පැත්තෙන් ඇති කරන දේ තමයි තමන්ගේ පැත්තේ වෙමි කියන හැඟීම. තමන්ගේ පැත්තේ වෙමි කියන හැඟීම කියලා කිව්වේ ආධ්‍යාත්මිකව තමන් තුළ ගොඩනගෙනවා තමන් ජීවත් වෙනවා කියලා. දැන් අපි කියවනේ එක මොහොතකට හටගෙන හිතක් නම් එක හිතක් හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. අපිට ඇහැට රූපයක් දකිනකොට රූපේ දැනගන්න හිත හටගත්තා නම් යම් මොහොතක ඒ රූපේ දැනගත්ත හිත ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. කනට යම් ශබ්දයක් ඇහුණා නම් ඒ ඇහුණ ශබ්දය ඇහුණ දේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට ඒ මොහොතේ හිතත් හටගෙන නිරුද්ධ වෙලා නම් රූපයත් හටගෙන නිරුද්ධ වෙලා නම් එතකොට දැන් මම කියලා ජීවත් වෙන කෙනෙක්ව පණවන්න තැනක් මෙතන හම්බ වෙන්නේ නැහැනේ. මම කියලා තමන් කියලා ජීවත් වෙන කෙනෙක් පණවන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි අසුරු කරනවා මම ඉන්නවා කියලා එක දිගට. ඔබ ටිකක් නුවණින් කල්පනා කරලා බලන්නේ නිසා මම ඉන්නේ කොහොමද? මේ පුද්ගලයා ජීවත් වෙන්නේ කොහොමද? එහෙම බලනකොට ඔබට පෙනේ මේ මම ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා කිව්වට මෙතන තිබුණ දේ තමයි මේ ditta sutta mutta විඤ්ඤාත කියන ධර්මයන්ගෙම Nirodhe නොදන්නාකම නිසා දකින්න කෙනා මේ පැත්ත ඉතුරු කරගන්න බව. ඒක තමයි හේතුව මේ පැත්තේ පුද්ගලයෙක්ගේ පැවැත්මට. දැන් රූපය ඔබ නිවස තුළ ඔය ඉන්න විදිහටම ඕක බලලා ඔබ නැවත එළියට ගිහිල්ලා එනකොට ඔබ කියනවා ඉස්සෙල්ලා තිබුණ විදිහටම මේක තාම තියෙනවා කියලා. එතකොට ඔබ තව කතාවක් කියනවා මොකද්ද? ඉස්සෙල්ලා ඉඳලා මම ජීවත් වුණා කියලා. එක වතාවක් ඇහැට රූපේ පේනවා. රූපේ පේනකොට ඔබ ඒ පේන රූපේ ආරම්භය නිමිති ටික ඉතුරු කරගන්නවා එළිය දේවල් තියෙනවා කියලා. එතකොට මේ නිමිති දැක්ක තමාවත් මේ පැත්තේ Tamanට ඉතුරු වෙනවා. දැන් ඒක දැකපු ඔබ මේ පැත්තේ නිමිති ඉතුරු කරගත්ත Taman කියලා හදාගත්ත සංකල්පනාවට පුළුවන් ඊළඟ මොහොතේ ශබ්දයක් අහන්න. එතකොට ශබ්දය අහන්නේ කවුද? අර කලින් රූපය දැකපු මම තමයි දැන් මේ ශබ්දය අහන්නේ. හිත පැත්තෙන් ගෙරලා දෙන්නේ මේ විදිහට තමයි එකතු කළා. දැන් ශබ්දය අහපු කෙනාට පුළුවන් යමක් රස විඳින්න. දැන් රූපය දැකපු ශබ්දය අහපු මම තමයි දැන් මේ රසය විඳින්නේ. එතකොට ඒ කෙනාට පුළුවන් තවදුරටත් ඕනනම් ස්පර්ශ විඳින්නට, ගඳ සුවඳ විඳින්නට, ඒ වගේ දේවල් කරන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට එයාට පේන රූපය අහපු, ශබ්ද අහපු, රස විඳපු මම තමයි ස්පර්ශ විඳින්නේ, ගඳ සුවඳ විඳින්නේ. මේ හිතන්නේ. එතකොට අර ඒ ටිකේ නිමිති ටික ඔක්කොම අපි එක භාජනයකට දාගත්තාම අපිට හම්බෙනවා මේ ටික ඔක්කොම කලත්තලා හදාගත්ත ආත්ම භාවයක්. දැන් විඳගෙන යන පුද්ගලයෝ ජීවත් වෙනවා. විඳගෙන යන පුද්ගලයෝ ජීවත් වෙනවා කියලා කිව්වහම එතන තියෙන්නේ සම්පූර්ණම කෙලෙස් සහගත දුක් විඳින්නට පුළුවන් සංසාර ප්‍රවෘත්තියට හේතු වෙන ධර්මතා රාශියක්. පුද්ගල බවක්. ඒ පුද්ගලයාට පුළුවන් ලෝකයේ තුල සැප දුක් වශයෙන් අරමුණු වල සැරිසරන්නට අරමුණු වල සැරිසරමින් පුළුවන්කම තියනවා දුක් විඳින්නට ඕනතරම්. ඒ නිසා මෙතනදී අපිට යථාර්ථයක් විදිහට ලෝකේ දකින්නට සිද්ධ වෙන එක දෙයක්. ඒ ලෝකේ දකින්නට සිද්ධ වෙන දේ තමයි තමන්ගේ පැත්තේ ආත්ම සංකල්පනා ගොඩ නැගෙන්නේ නැති වෙන්නත්, බාහිර පැත්තෙන් ආත්ම සංකල්පනා ගොඩ නැගෙන්නේ නැති වෙන්නත්
Tamanට හොඳ ඥාන විශයක් පවත්වන්නට සිද්ධ වෙනවා. ඒ ඥාන විශය Tamanට පවත්වන්නට බෑ නම් පින්නතුනේ මේ ධර්මය තුළින් ඔබට නිවැරදි ප්‍රතිඵල ධර්මය තුළින් ලබන ඵල ප්‍රයෝජන ඔබට නෙලා ගන්නට පුළුවන් කමක් නැති වෙනවා. එනිසා ඔබ කල්පනා කරන්නට ඕනේ කොහොමද මේ ධර්ම කාරණා ඔස්සේ ඔබේ මනස ඔබ අරගෙන යන්නේ කියන එක. මේ ධර්ම කාරණා ඔස්සේ ඔබට ඔබේ මනස අරගෙන යන විදිහ ගැන හරියට අවබෝධයක් නැතිකම නිසා තමයි මේ දුක් සහිත සංසාර ගමනක අපි පවතින්නේ. අපිට හැමදාම දුක් විඳින්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. ඒ අයට ඇසුරු කරන්න පුළුවන් ආත්ම සහගත දේවල් අපිට ලෝකේ තියෙනවා කියලා තේරෙනවා. ඒ පුද්ගල බවත් එක්ක ඊට අනුයාතවම ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා මේ සංසාර සාගරයක ඒ විදිහටම ඉපදෙමින් මැරෙමින් ආයෙත් ගමන් කරන්න. ඇයි මේ ඉන්නේ සම්පූර්ණම දුරු නො වූ ආත්ම වාදයක අත්තානු දිට්ඨියක. එනිසා මේ අත්තානු දිට්ඨිය අපිට යම් තැනක සිඳින්නට පුළුවන් නම් ඒ අත්තානු දිට්ඨිය සිඳීමම අපි සෝතාපට්ටි මාර්ගයේ උපදවා ගැනීම වෙනවා. සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙක් ඒකාන්ත වශයෙන්ම නිවන කරා පැමිණෙන දහම් සෝතේට හසු වුණ පුද්ගලෙක්. ඒ පුද්ගලයා දුරු කරපු දුක ගැන කතා කළොත් එහෙම හරියට මේ මහා මේරු පර්වතය වගේ දුරු කරපු දුක. අවශේෂ දුක ගැන කතා කළොත් හරියට ඊටාමත් පොඩි ගල් කැට ටිකක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට හිතන්නකෝ මේ කෙලෙස් කියන එක කොච්චර අපිව දුකට ඇදලා දාලා තියෙනවද මේ අනාත්ම සංඥාව වැඩි වීම තුළ ඒ කරන ක්ලේශ ප්‍රහාණයෙන් අපිව කොච්චර දුකකින් මුදවනවද කියන එක අනන්ත ප්‍රමාණ සසර ගමනක දුකෙන් අපිව නිදහස් කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසායි අනාත්ම සංඥාව අපේ ජීවිතයට ප්‍රගුණ කළ යුතු වෙන්නේ. එතකොට මේ අද කතා කරන්නේ අනාත්ම සංඥාව ප්‍රගුණ කරන ආකාරය පිළිබඳව. එතකොට ඔබට ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ඇතිවෙන ආත්ම සංඥාවන් තියෙනවා. එළිය රූප ඇසුරු කරගෙන ආත්මයක් තියෙනවා කියලා මේ දුව පුතා අම්මා තාත්තා ආදී ලෙස ගන්න මේ රූපම ආත්ම වශයෙන් කල්පනා කිරීම හෝ රූපය මත පිහිටි ආත්ම වශයෙන් හඳුනා ගැනීම හෝ ඒ පිළිබඳව ආත්ම සංඥාවක් ඔබට හැම මොහොතකම තියෙනවා. අන්න ඒ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහාත් ඔබ විදර්ශනාව අනාත්ම සංඥාව කියන දේ භාවිත කළ යුතුයි. එතකොට භාවිත කරනකොට ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ඒ ආධ්‍යාත්මික සහ බාහිර ධර්මයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව. ඒ වගේම තමයි අපිට එළියේ තියෙන ආත්ම සංඥාව පිළිබඳව අපි කතා කළත් එළියේ තියෙන අපි අජීවී වස්තු පිළිබඳව කතා කළත් පොදුවේ ඒ හැම තැනකම අපිට සංස්කාර ධර්මයන් ආත්මවත් විදියට හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් කියන්නේ තමන්ගේ මානසික මට්ටම අනුව ගිහිල්ලා මේ ඉන්න පුද්ගලයෝ මේ ඉන්න සත්වයෝ ජීවත් වෙනවා කියලා එක දිගට ජීවත් වෙන අය විදිහට ඔබ ඇසුරු කරලා තියෙනවා. අන්නේ එක දිගට ජීවත් වෙන මම ගොඩ නැගුණ විදිහ ගැන ඔබ කල්පනා කරලා බැලුවොත් එක දිගට ජීවත් වුණ මම පිළිබඳව ඔබ කල්පනා කිරීමේදී ඒක දිගට ජීවත් වෙන මම නූපදින විදිහට දැන් ඔබ මානසිකාරයේ පවත්වන්නට ඕනේ. ඒ කියන්නේ ඔබ එහෙනම් සිහිය පවත්වන්නට ඕනේ 6 තැනක. කොහෙද? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්මයන් පිළිබඳව ඔබ සිහිය පවත්වන්නට ඕනේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්මයන් පිළිබඳව සිහිය පවත්වන්නේ නැතිකම නිසා තමයි ආධ්‍යාත්මිකවත් බාහිරවත් අපිට ආත්ම සංඥාව ඇති වෙන්නේ. ඒ නිසා අපි ඒ ආත්ම සංඥාව ඇති වෙන දොරටු ටිකෙන් අල්ල ගන්නවා. ඒ කියන්නේ අපි එළියට බහැලා එළියට මානසිකාරය කරන්න යන්නෙත් නැහැ. ඇතුළටම ගිහිල්ලා ඇතුළේ වෙනම හොයන්න යන්නෙත් නැහැ. අපි දොරටු ටිකෙන් අල්ල ගන්නවා. ඒ තමයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන් ඇසුරු කරගෙන අපි පවත්වන මානසිකාර විදිහ. එතකොට මෙන්න මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ දොරටු ටික අල්ලගෙන අපි මේ මානසිකාරය පවත්වනවා කියලා කියනකොට අපි දකින දේ පිළිබඳව අපි නුවණින් මෙනෙහි කරලා බලනවා. දකින දේ කියලා කියන දැන් අද ලෝකයේ ඔබට ප්‍රකට වෙන්නේ අරමුණු මේ සත්පුද්ගල භාවයෙන්නේ. අනේ සත්පුද්ගල භාවයෙන් අරමුණු ප්‍රකට වෙන තැනක ඔබ ඉස්සෙල්ලාම අර දකින දේ පිළිබඳව නුවණ පවත්වන්නට පුරුදු වෙන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් gedara කියලා අපි හිතන තැනක අම්මා තාත්තා කියලා හිතන තැනක එතන තියෙන යථාර්ථය පිළිබඳව ඔබ මනසට අරමුණු කරන්නට ඔබ උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ ඔබ ඒ පේන රූපය කියන තැනට ගිහිල්ලා gedaramai කියලා තැනක හිතාගෙන ඉන්නේ නැතුව
ඒක ඇතුලේ ඇත්ත කතාව ගැන ඔබ බලනවා. අම්මා තාත්තමයි කියලා හිතාගෙන ඉන්න තැනක එතන ඇත්ත කතාව දිහා බලනවා. ඒකෙදි ඔබට පේන්නට ඕනේ රූපයක් කියන තැන. රූපය කියලා කිව්වේ අපි විග්‍රහ කරගත්තනේ මුලින්ම ඇහැට ආවේ වර්ණ සටහනක් කියලා. අන්නේ වර්ණ රූපයක් කියන තැන ඔබට හසු වෙන්නට ඕනේ. එතකොට ඒක ගෝචර කරගත්තේ මේ පැත්තේ තියෙන ප්‍රසාදයකට. එතකොට එතනට හිත යොමු වුණාමයි දැනගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට පේනවා කියන ධර්මයේ සඳහා වැය වුණේ මෙන්න මේ ධර්මතා තුනක්. එතකොට මේ ධර්මතා තුනෙන් එකක්වත් අම්මා තාත්තා උනේ නෑ, දුව පුතා උනේ නෑ, ගෙදර දොර උනේ නෑ නේද කියලා ඔබ හොඳට නුවණ ඒ ඔස්සේ අරගෙන යන්න. එතකොට ඒ ඔස්සේ ඔබ නුවණ අරගෙන යනකොට ඔබට පේනවා ගෙවල් දොරවල් යාන වාහන නොවුණු, අම්මා තාත්තා නොවුණු, වටින නොවටිනකම් නැති අනාත්ම ධර්මතා ටිකක්මයි හැමදාම මේ ඇහැ පැත්තේ පවතුනේ. ඒ ධර්මතා ටික ඒ තැන හටගෙන ඉතුරු නැතුව නැති වුණා. එතකොට මෙන්න මේ චක්ෂුෂය කියන එක අනාත්ම ධර්මයක් කියලා ඔබට නුවණින් සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. රූපය කියලා කියන්නේ අනාත්ම ධර්මයක් කියලා සම්මර්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. හටගෙන නිරුද්ධ වුණා නම් ඒක ආයේ කවදාවත් තියෙන්න විදිහක් නැහැ. එහෙනම් එතන ඉඳලා මෙතෙන්ට ආපු කෙනෙක් තියෙන්න විදිහක් නැහැනේ. ඊයේ ඉඳලා ජීවත් වුණ දරුවා ආපහු දකින්න පුළුවන් කමක් නැහැනේ අද. අපිට පේනවා ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය පිළිබඳව අපි නිවැරදිව ප්‍රත්‍යක්ෂ කරගන්න මේ මානසිකාරය පුරුදු කරන්නට ඕනේ අපි පෙනෙන රූප පැත්තෙන්. එතකොට පෙනෙන රූප පැත්තෙන් ඔබ මේ මානසිකාරයේ පැවැත්වීමේදී ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබ මේ කියන්නේ එකින් එකට තියෙන දේවල් ගැන කල්පනා කර යන්න කියලා නෙමෙයි. ඔබට මේ කියන්නේ ඒ සෑම තැනකම තියෙන එක ලක්ෂණයක් දකින්න. මේ හේතු ටික වැය වෙලා තමයි මේ පේනවා කියන එක උපද්දලා තියෙන්නේ. ඒ පේන දේ ඇතුලේ ගෙවල් දොරවල් අම්මා තාත්තා යාන වාහන මේ වගේ දේවල් නැහැ කියන එක ඔබ හොඳට නුවණින් දකින්න, නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්න. එතකොට ඔබ පේන දේ පිළිබඳව නුවණින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඇහෙන දේ පිළිබඳවත් එහෙමයි. ඇහෙන දේ පිළිබඳවත් ඒ විදිහටම ඔබ නුවණ පවත්වන්නට උත්සාහවත් වෙන්න. ඇහෙන දේ පිළිබඳව ඔබ නුවණ පවත්වනකොට ඔබට පේනවා ශබ්දයේ තියෙන යථාර්ථය මොකද්ද කියලා. හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව. දැන් මේ විදිහට පේන ඇහෙන දේවල් ගැන ඔබ මානසිකාරය කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? පේන ඇහෙන දේවල් පිළිබඳව මෙහෙම මානසිකාරය කරන්නට පටන් ගැනීම තුළින් ඔබට පේන දේත් එක්කම ජීවත් වෙන තමන්ව පණවන්න තැනක් නැතුව යනවා. පේන දේ ඇතුලේ තව සත්‍ය පුද්ගලයව පණවන්න බැරුව යනවා. ඇහෙන දේ විඳින තමන්ව පණවන්න තැනක් නැතුව යනවා. ඒ වගේම තව අපිට කතා කරන සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පණවන්න තැනක් නැතුව යනවා. විඳින දේත් එක්ක ජීවත් වෙන තමන් නැතුව යනවා. විඳින පුද්ගලයව පණවන්න තැනක් නැති වෙනවා. දැනගන්න දේ කරන මනුස්ස පුද්ගලයෙක්ගේ පැවැත්ම නැතුව යනවා. ඒ දේ කරන පුද්ගලයෝ ඉන්නවා කියන දේ පිළිබඳව තියෙන සංකල්පනාව දුර වෙනවා. දැන් ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් පවත්නා ආත්මකට ගත්ත සංකල්පනාවන්ට ඉඩ නැති වෙනවා. අපි මේ විදිහට මේ ධර්මතා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් මානසිකාරයේ පැවැත්වීමෙන්. එතකොට අපි ඒ ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මේ තුච්ඡ සංඛාර ස්වභාවය ගැන මේ මානසිකාරයේ පැවැත්වීම තමයි අද දවසේදී ප්‍රායෝගිකව අනත්ත් සංඥාව වඩන්නට එක ක්‍රමයක් විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අනත්ත් සංඥාව කෙනකෙනාට විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඔබට අද අනාත්ම සංඥාව පිළිබඳව මානසිකාරයේ පැවැත්වීමේදී ඊටාම මේ ප්‍රායෝගික ක්‍රමවේදය ඔබ පාවිච්චි කරන්නට අවශ්‍යයි. ඒ නිසා සිහිය සහ නුවණ පවත්වන්න හැම මොහොතකම එදිනෙදා ජීවිතය තුළ සිහිය සහ නුවණ ඔබ භාවිත කරන්න. එතකොට සිහිය සහ නුවණ භාවිත කිරීමෙන් ඔබට පුළුවන්කම තියෙනවා බොහොම ඉක්මනට මේ රූපාදී ධර්මයන් සමග පවත්නා සංයෝජන නිස්ෘත ස්වභාවය ඉවත් කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ රූපාදී ධර්මයන් සමග එක දිගට තියාගෙන යන සංයෝජන නිස්ෘත භාවයේ ගොඩ නොනැගෙන විදිහට ඔබ මේ අනාත්ම සංඥාව ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතය තුළ මානසිකාරයේ පවත්වන්න. අවම වශයෙන් ඔබ ආරම්භයක් විදිහට දවසකට අරමුණු 5ක්වත් අරගෙන අරමුණු 5 පිළිබඳව හොඳට මානසිකාරයේ පවත්වන්න. එතන තියෙන රූපය කියන දේ, ඇස කියන දේ, විඥානය කියන දේ හේතු නිසා සකස් වන බව, හේතු නැති වෙනකොට නැති වෙනවා කියන බව මේ ටික හොඳට ස්මතුව පෙනෙන විදිහට ඔබ හොඳින් මානසිකාරයේ පවත්වන්න පුරුදු වෙන්න. ඒ විදිහට මානසිකාරයේ පවත්වන්න පුරුදු වීම තුළින් විතරමයි
මේ විමුක්තියට ඔබට ටිකෙන් ටික හරි ලංවන්නට පුළුවන්කම තියෙන්නේ මේ බරසාර විදිහට අල්ලගත්ත ලෝකයෙන් යම් මිදීමක් ඔබට ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ හැකිතාක් අප්‍රමාදී වෙන්න, හැකිතාක් ඒ සඳහා උත්සාහවත් වෙන්න. ඒ ලබා ගන්න උත්සාහය තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ ඔබට විමුක්තිය සාධනය කර ගැනීම සඳහා. නැතිනම් ඔබේ ප්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීම සඳහා. ඉතින් මේ කාල පරිච්ඡේදයේ ලෝතර බුදුරජාණන් වහන්සේ නිවීම උරුම කරගත්ත මේ උතුම් කාල පරිච්ඡේදය තුළ ඔබත් ඔබේ මනස නිවා ගන්නට උත්සාහවත් වෙන්න. මුළු සමස්ත ලෝක සත්වයාටම නිවෙන්නට මාවත අවබෝධ කරගත්ත කාල පරිච්ඡේදයේ ඔබත් නිවෙන්නට උත්සාහවත් වීම තරම් වැදගත් වෙනත් දෙයක් ලෝකේ නැහැ. ඒ නිසා ඇවිලී ගත්ත ලෝකයේ තුල මේ කාල පරිච්ඡේදයේවත් ඔබ නිවෙන්නට වෙන් කර ගන්නවා නම් ඒක තමයි ඔබ විසින් කරගත යුතු දේ බවට පත් වෙන්නේ. ඒ නිසා තැවෙන්නට එපා, කල්පනා කරන්නට එපා වෙනදා අපි කරපු දේවල් අද කරන්නට නෑනේ කියලා. අද ඔබට පුළුවන් වෙනදට වඩා අර්ථාන්විතව යමක් සිද්ධ කරගන්නට, අර්ථාන්විතව යමක් මේ කාල පරිච්ඡේදය ඔබේ ජීවිතයට ඇති කරගන්නට. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න, අප්‍රමාදීව ධර්මයේ තුල හැසිරෙන්න, ඔබේ මනස ධර්මයේ තුලම වැඩෙන්නට ඉඩ සලස්වා ගන්න. හොඳයි, කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පතං. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය පින්වත් ඔබ සියලු දෙනාටත්, ඒ වගේම ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා